නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දම්සක වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය බුද්ධ දේශනාවෙන් මේ බුද්ධ වචන වලින් අපි ඉගෙන ගන්න දහම් පන්ති මාලාව තමයි මේ අපි කාලයක් පුරා මේ සිදු කරමින් පවතින්නේ. ඉතින් අද දවසේ මහනුවර කොණ්ඩසාලේ මහමෙවුනා භාවනා සපුට සම්බන්ධ පින්වත් පිරිසක් තමයි දායකත්වයේ දරන්නේ. ඉතින් ඔබ සියලු දෙනාට බොහෝ කාලයක් හිතසුව පිණිස යහපත පිණිස මේ පින හේතු වෙනවා. මාර්ගය චතුරාර්ය සත්‍ය පිළිබඳව අන්නයට අහන්න සලස්වන එක සුළු දෙයක් නෙවෙයි. ඊළඟට තමයි මීට කලින් අපි ඔබට කියලා දුන්නා බුදුරජාන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරපු ධම්මචක්ක දේශනාවේ පවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න කලින් දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය දේශනා කරන්න කලින් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දේශනා කළා. පින්වත් මහණෙනි, මම මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ දහම් ඇස පහල කරගත්තේ කියලා ඒ කුමන වූ මධ්‍යම ප්‍රතිපදාවක්ද ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා මාර්ගාංගات විස්තර කළා. ඊට පස්සේ තමයි දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය විස්තර කළේ. එතකොට පින්වත්නි, අනිවාර්යෙන් දුක අවබෝධ වෙන්නෙත්, සමුදය ප්‍රහාණය වෙන්නෙත්, නිරෝධේ සාක්ෂාත් වෙන්නෙත් අනිවාර්යයෙන්ම නිවන් මාර්ගයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විශේෂ දැනුමක් තියෙන්න ඕන නිවන් මාර්ගය පිළිබඳව. මොකද මේ ලෝකේ කිසිම ආගමක කිසිම දර්ශනයක නැති එකම එක දේ තමයි මේ නිවන් මාර්ගය කියන එක. ඒකට අපේ බුද්ධ ශාසනයට විතරක් විශේෂ වෙච්ච පරම සත්‍යයක් වෙන බුදු කෙනෙක්ම පහළ වෙලා දේශනා කරන ඒ නිවන් මාර්ගය පිළිබඳව අඩුම තරමේ මේ කියන විදිහේවත් දැනුමක් ඕන. අනිවාර්යෙන් ඒ දැනුම තියාගන්න ඉන්න ඕන. ඊළඟට ඒවා කල්පනා කරන්න ඕන, ටික ටික පුරුදු කරන්න ඕන. ඉතින් එතකොට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච ඒ අద్භූත දුර්ලභ අවස්ථාවෙන් තමන් පිහිටක් සලසා ගන්නට අඩුම තරමේ පුංචි හෝ පිහිටක් සලසා ගත්තා බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි පහුගිය දවස්වල කතා කළා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන මාර්ගාංග 3. සම්මා දිට්ඨි කිව්වේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන මේ ඥානය. සම්මා සංකප්ප කිව්වේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. සම්මා වාචා කිව්වේ බොරුවෙන් වළකින එක, කේලමෙන් වළකින එක, පරුස වචනෙන් වළකින එක, හිස් වචනෙන් වළකින එක. දැන් අද අපි කතා කරනවා සම්මා කම්මන්ත. සාමාන්‍යයෙන් අපි දහම් පාසල් වල ඉස්කෝලවල ඉගෙනගෙන තියෙන නිවැරදි ක්‍රියාව කියලා. අපි බලමු බුදුරජාණන් වහන්සේ ගැන මොකද්ද වදාළේ කියලා. කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ. මොකද්ද පින්වත් මහණෙනි මේ සම්මා කම්මන්තය? පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. පින්වත් මහණෙනි, මොකද්ද මේ සම්මා කම්මන්තය කියලා කියන්නේ? පානාතිපාතා වේරමණී, ප්‍රාණඝාතයෙන් වළකින එක. අදින්නාදානා වේරමණී, සොරකමින් වළකින එක. කාමේසු මිච්ඡාචාරා වේරමණී, කාමෙහි වරදවා හැසිරීමෙන් වළකින එක. අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. මේක තමයි පින්වත් මහණෙනි සම්මා කම්මන්තය කියලා කියන්නේ. එතකොට පින්වතුනි, මේ නිවන් මාර්ගයේ පිළිබඳව හොඳට අපිට තේරුම අවශ්‍යයි. එතකොට බලන්න ප්‍රාණඝාතයෙන් වළකින එක නිවන් මාර්ගයට කොච්චර උපකාරයිද? සොරකමින් වළකින එක, වැරදි කාම සේවනයෙන් වළකින එක. එතකොට මේ වැරදි කාම සේවනය කියලා මෙතන හඳුන්වන්නේ මේ තමයි ඒකායන මාර්ගයේ ගිහි පැවිදි දෙපිරිසටම. එතකොට මේ අවම මට්ටම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ ගිහි කෙනෙක් වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කිරීම. පැවිදි කෙනෙක් ගත්තොත් පැවිදි කෙනාගේ බ්‍රහ්මචර්යාව. මොකද පැවිදි වෙච්ච කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බැරි අවස්ථා
විස්තර කරන තැන්වල තියෙනවා බ්‍රහ්මචර්යාව සිඳගෙන බ්‍රහ්මචර්යාවෙන් තොරව වාසය කිරීම. අනිතක පැවිදි කෙනා විවාහ ජීවිත කතාවක් නැහැ නේ. ඒකට වැරදි කාමසේවණී කියන වචනේ අයිති නැහැ. ඒ පැවිදි කෙනාට තියෙන්නේම බ්‍රහ්මචර්යාව. ඒකට ගිහි කෙනාට විවාහ වෙලා දරු මල්ලෝ හදාගෙන ඉන්න ඒ ගිහි කෙනාටත් නිර්වාණ මාර්ගය පුරුදු කරන්න පුළුවන්. ඒ තමයි සුවදාර සංසෘෂ්ටියෙන්. තමන්ගේ බිරිඳ ඉක්මවා නොයෑම තුලින්, තමන්ගේ ස්වාමියාව ඉක්මවා නොයෑම තුලින්. ඒක එක්තරා බ්‍රහ්මචර්යාවක්. එතකොට පින්වත්නි සම්මා කම්මන්තේනි එහෙම නැත්නම් ජීවිතාවබෝධී පිණිස එයාගේ තියෙන ක්‍රියාපටිපාටිය ප්‍රාණඝාතයෙන් තොර වෙන්න ඕන. සොරකමින් තොර වෙන්න ඕන. ඊළඟට අනාචාරයෙන් තොර වෙන්න ඕන. දැන් ඔබ ලෝකයේ දිහා බැලුවොත් ප්‍රාණඝාතයට කොච්චර මිනිස්සු නැඹුරුයිද? ඊළඟට සොරකම ගත්තොත් තමන් රැකියා ස්ථානයක ඉඳිද්දී සමහරට ගෙවල් වලම හොරකම් එකිනෙකා හොරකම් කරනවා. ඊට පස්සේ වැරදි කාමසේවනයේ ගත්තොත් එහෙම මේ වැරදි කාමසේවණෙන් වැළකී වාසය කිරීමක් ගැන කතා කරන්නේම මේ සිංහල බෞද්ධ මිනිස්සු විතරද කියලාත් හිතෙනවා. ඒතකොට සිංහල බෞද්ධයා අතරත් වැරදි කාමසේවණෙන් වැළකීම කියන එක මෙච්චර කතා කරලත් රකින්නේ අතිශයින් සුළු පිරිසයි. සමහරලා පින් දහම් කරන්න කුසල් දහම් කරන්න ඊළඟට බණ අහන්නත් එහෙමත් කැමති. නමුත් අනාචාරයේ දෙන්න අවස්ථාවක් ඉදිච්ච ගමන් ඉක්මනට ඒ අනාචාරයේ දෙන විදියට කටයුත්ත සිද්ධ වෙනවා. එතකොට මේ විදියට බලනකොට ගොඩාක් අය නිවන් මාර්ගයෙන් ඈතයි. මම ඒකයි මුලින්ම මතක් කළේ. නිර්වාණය කියලා යමක් තියෙනවා. නිර්වාණය කියලා දෙයක් තියෙනවා. ඒක ඒතං සන්තං ඒතං පනීතං. ඒක සාන්ත දෙයක්, ප්‍රණීත දෙයක්. යදිදං සබ්බ සංඛාර සමතෝ සියලුම සංස්කාරයන් සංසිඳී ගිය තැන. සබ්බූපදි පටිනිස්සග්ගෝ සියලු කෙලෙස් සහිත කර්ම සංසිඳී ගිය තැන, ගෙවි ගිය තැන, දුරින්ම දුරු වූ තැන. තණ්හක්කයෝ තණ්හාව ෂේ වූ තැන. විරාගෝ සියලු නොයල්මෙන් යුතු තැන. නිරෝධෝ නිදහස් වූ තැන. නිබ්බානං. ඒ තමයි අමාමහ නිවන. ඒ සඳහා මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. නිවනත් පැහැදිලි, නිවන් මාර්ගයත් පැහැදිලි. ප්‍රශ්නේ මොකද්ද? කරගන්න කෙනෙක් නැහැ. දුර්වලතා. ආර්ය සත්‍ය අවබෝධයක්ම නැහැ. කල්පනාවෙන් තියෙන කාම සංකල්පනාමයි. ඊළඟට වෛරය, ක්‍රෝධය, හිංසාව ඒවමයි හිතවල තියෙන්නේ. කට ඇරියොත් මුසාව, හිස් වචන. ක්‍රියාව කළොත් ක්‍රියාවේ තියෙන්නේ මේ එක්කෝ ප්‍රාණඝාතය, එක්කෝ හොරකම, එක්කෝ අනාචාරය. දැන් ගත්තොත් බටහිර රටවල් වල දැන් අද කාලේ විවාහ කියන දැන් බටහිර රටවල් වල 30%ක් වගේ විවාහ තියෙන්නේ. 70%ක් හිතුන එක්කෙනෙක් එක ජීවිත ගත කරනවා. ඊළඟට පුංචි කාලේ ඉඳලම බඹසර කිලිටු කරගෙන පොඩි කාලේ ඉඳලම අනාචාරයේ හැසිරීලා තාක්ෂණෙත් ඒකටම හැදිලා ඊළඟට මේ අනාචාරයේත් එක්කම මොකද වෙන්නේ? ඒ කාන්තාවන්ට දරුවන් ලැබෙනවා, දරුවන් ගබ්සා කරනවා. ඒ වයි ගත්තොත් එකින් එකට ඔක්කොම නිවන් මාර්ගයෙන් බැහැර වෙලා ඈතට විසිවිලා යනවා. ඒකයි මේ ධර්මයේ මේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයේ සිංහතල රම්බඳුනේ දැම්මා වගේ මේක උතුම් පින්වන්ත මිනිස්සු අතරට තමයි පින්වතුනි මේකේ ප්‍රයෝජනේ යන්නේ. අද පුදුමයි මේ වාගේ කාමෙන් අන්ධ වුණ හීන ලෝකයක මේ එක තැනක මේ වාගේ චතුරාර්ය සත්‍ය ධර්මයක් කතා වෙනවා කියන එක නම් පුදුම සහගතයි. චතුරාර්ය සත්‍යයක් ඇහෙනවා කියන එක පුදුම සහගතයි. ඉතින් ඒ නිසා ඔබ කැමති නම් නිවන් අවබෝධ කරන්න, ඔබ කැමති නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරන්න, ඔබ කැමති නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න, ඔබගේ ජීවිතෙන් ප්‍රාණඝාතය දුරු කරන්න, ඔබගේ ජීවිතෙන් සොරකම දුරු කරන්න, ඊළඟට ඔබ බඹසර පුරුදු කරන්න. එහෙම නැත්නම් ඔබ විවාහ වූ කෙනෙක් නම් තමන්ගේ ස්වාමියා බිරිඳව ඉක්මවා යෑමෙන් වළකින්න.
එතකොට ඒ විදිහට ටික ටික චරිතය පිරිසිදු කරගත්ත ගමන් ඒ පිරිසිදු චරිතේ නිවනට කොච්චරනම් උපකාරීද? ඉතින් ඒකයි වෙන්වතුනි දැන් සාමාන්‍යයෙන් නිවන් මාර්ගය ගත්තොත් එහෙම භික්ෂුවක් අතින් හෝ දැන හෝ නොදැන හෝ මනුෂ්‍ය ඝාතනයක් වෙලා නම් භික්ෂුවක් උපසම්පදා භික්ෂුවක් අතින් ඒ වගේම සොරකමක් සිද්ධ වෙලා නම් දඬුවම් ලැබෙන ඊළඟට බඹසර කැඩිලා නම් කාමසේවනයේ යෙදිලා නම් එතකොට තමන් නොකී ඒ කියන්නේ තමන් තුල නැති මාර්ගඵල ධ්‍යාන මම රහත් වෙලා මම දැන් මඟඵල ලැබලා මං ඉරිදිමත් මං දැන් අහසින් යනවා ඔය වාගේ උතුරු මිනිස්දන් තමන් කියලා නම් තමන් තුල නැති ඒවා ඒ ඔක්කොම ඒ කරුණු හතරට කියනවා පරාජිකා කියලා. ඒතකොට මේ භික්ෂුව කොච්චර පසු කාලීනව කොච්චර හොඳට නිවන් මාර්ගය දියුණු කළත් මාර්ගඵල ලබන්න බෑ. මෙන්න මේ ඡේදන හතරටපත් වෙලා නිසා. එතකොට භික්ෂුවගේ පැත්තෙන් කොච්චර බුදුරජාණන් වහන්සේ විනය පිටකයක් දේශනා කළා භික්ෂුව ආරක්ෂා කරගන්නවා ඒ නිවන් මාර්ගය පුරුදු කරන්න පුළුවන් විදියට. ඉතින් ඒ නිසා ගිහි කෙනෙක් කොච්චර ආරක්ෂා වෙන්න ඕනද මේ නිවන් මාර්ගය පුරුදු කරගන්න පුළුවන් විදියට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයේ ආදීනව, හොරකමේ ආදීනව, ඊළඟට වැරදි කාමසේවනයේ ආදීනව නොඒක ආකාරයෙන් වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රාණඝාතයේ යෙදෙන තැනැත්තා ඒ හේතු කරගෙන සතර අපාය උපදිනවා. ප්‍රාණඝාතයේ යෙදෙන තැනැත්තා ඒ මුල් කරගෙන මනුස්ස ලෝකයකට ආවොත් එහෙම අවම කර්ම විපාක ඔහුට ලැබෙනවා. අඩු වයසින් මැරෙනවා. ප්‍රාණඝාතයේ විපාක. ඊළඟට බුදුරජාණන් වහන්සේ සොරකමේ විපාක වදාලා. ඒ සොරකමේ පාප කර්ම හේතු කරගෙන සතර අපාය උපදිනවා. ඊළඟට සොරකමේ පාප කර්මයේ මුල් කරගෙන මනුස්ස ලෝකේ අවම විපාක දෙනවා. සකල සම්පත්තිය නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වැරදි කාමසේවනයේ විපාක සතර අපාය උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ යන තැන සතුරු ඇති වෙනවා. ආදරේ නැති වෙලා යනවා. පවුල් කඩා හිරෙනවා. මේ ඊළඟට දරුමල්ලන්ගේ ප්‍රශ්නය හට ගන්නවා. මේ ඔක්කොම වැරදි කාමසේවනයේ විපාක. ඒතකොට මේ විදිහට කර්ම විපාක භාග්‍යතුන් වහන්සේ දේශනා කරමින් පාපේ විපාක දේශනා කරමින් මේ පාපයන්ගෙන් වැළකීමේ ආනිසංස දේශනා කරමින් ඒ ශ්‍රාවකයා මේ නිවන් මාර්ගයේ අංග තුල පිහිටවන්න ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට අතිශයින් নানা ප්‍රකාර ධර්ම දේශනා සිද්ධ කරමින් ඒ බුද්ධ කෘත්‍ය සිද්ධ කරනවා. ඉතින් බුද්ධ කාලේ යන්තාක් දෙනා මාර්ගඵල ලැබුවද ඒ මාර්ගඵල ලාභී කිසිම කෙනෙක් අතින් මේ පාප කර්ම සිද්ධ වුණේ නැහැ. බොරු කීම ආදී දැන් බොරු කීමේ ආදීනව, පරුස වචනේ ආදීනව, හිස් වචනේ ආදීනව බුදුරජාණන් වහන්සේ කොච්චරනම් දේශනා කළාද? බුදුරජාණන් වහන්සේ බොරු කීමේ ආදීනව විදිහට සතර අපායේ ඔහු ඉපදෙන බවත් ඊළඟ මනුස්ස ලෝකයට ආවට පස්සේ වචනය ඔහුගේ ප්‍රබල නොවන බවත් ඊළඟට ඔහුගේ දරුවන්ට පවා දරුවන් නැති තත්වයට පත් වෙන බවත් මේ බොරුවේ ආදීන විදියට දරුවන් ඉපදුනත් දියණිවරු ඉපදෙන බවටත් ඒ හිම දරුවෝ ඉපදුනත් දරුවන් අවසාන කාලේ තමාව අත්හැර යන බවත් ඒ කර්ම විපාක වල ආදීන විස්තර කළා. තමන්ගේ පරම්පරාවෙන් එන ඉඩකඩම් වල ජීවත් වෙන්න නොහැකි තත්වයක් ඇති වෙනවා කිව්ව බොරු කීමේ පාප කර්මයට. කේලම් කීමේ පාප කර්මයට යහළුවන් හිත මිත්‍රාදීන් තමන්ගෙන් බිඳී යන විදිය ඊළඟට මේ පරුස වචනේ විපාක විදිහට තමන්ගේ කනට අමිහිරි වචන ඇහෙන ජීවිත හැදෙන බවට ඊළඟට බුදුරජාණන් වහන්සේ දුටුවා දේශනා කළා හිස් වචනෙන් කල් ගෙවන අය එහි විපාක විදිහට සතර අපායේ දුක් විඳින මනුස්ස ලෝකයට ආවට පස්සේ එහි මේ අකුසල් පාප කර්ම විපාක විඳින විස්තර ධර්ම දේශනාවලින් දේශනා කළා. එතකොට කට සංවර කරගන්න හැටි, ක්‍රියාව සංවර කරගන්න හැටි නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත මේ මාර්ගාංග පුරුදු කරන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයව හික්මවනවා. ඉතින් නිවන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා වෙනුවෙන් අපි ගත්තොත් එහෙම රාහුල ස්වාමීන් වහන්සේට අපේ
භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම දේශනා ගත්තොත් මුසාවාදය ගැන භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට වදාළේ රාහුල මේ භාජනයක වතුර ටිකක් අනිත් පැත්තට හැරෙව්වට පස්සේ ඒකේ කිසිවක් නෑ අනිත් පැත්තට හැරුණා නේද භාජනය ආන්නේ වගේ මහානකම අනිත් පැත්තට හැරෙනවා කිව්වා බොරු කියන්න ගත්තොත් ඊට පස්සේ භාජනයේ තිබ්බ වතුර ටික විසික කරන්න කිව්වා විසික කළා ආහන බොරු කියන්න ගත්තොත් පැවිද්දා එයාගේ මහානකම වීසි වෙලා යනවා කිව්වා. ඒතර භාජනයේ වතුර බින්දුවක් ඉතුරු වෙලා තියෙනවා. රාහුල පොඩ්ඩයි නේද වතුර ඉතුරු වෙලා තියෙන්නේ. බොරු කියන්න ගත්තොත් පැවිද්දා මහානකම ඉතුරු වෙන්නේ චුට්ටයි කිව්වා. ඉතින් මේ විදිහට නොයේ ආකාරයෙන් බොරු කීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ විදාවේ වදාලා පච්ච වික්කිත්වා රාහුල වචී කම්මම් පරිසෝදී තබ්බං නුවණින් විමසා වචනේ පිරිසිදු කරන්න. පච්ච වික්කිත්වා රාහුල කාය කම්මම් පරිසෝදී තබ්බං රාහුල ප්‍රතිවීක්ෂා කර කාය කර්ම පිරිසිදු කරන්න. මනසින් කරන කර්ම පිරිසිදු කරන්න. රාහුල යම්කිසි ක්‍රියාවක් තමන්ගෙන් සිද්ධ වෙලා තියෙනවා නම් වැරදි සහගත ඒ වැරදි සහගත ක්‍රියාව ගරුට්ටාණීය කෙනෙක් ළඟ නිවැරදි කරලා විවෘත කරලා පිරිසිදු වෙන්න. ඊළඟට යම්කිසි ක්‍රියාවක් තමන් කරන්න යද්දී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් නෙවෙයි හොඳින් කල්පනා කරලා බලන්න මේ ක්‍රියාව තමාටත් අන් අයටත් යහපත පිණිස පවතිනවද? එහෙමනම් කරන්න එපා. රාහුල යම්කිසි ක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෝට කල්පනා කරන්න මේකෙන් මටත් අන් අයටත් යහපතක් සිද්ධ වෙනවද? යහපතක් නොවෙනවා නම් රාහුල ඒ ක්‍රියාව සිද්ධ කරන්න එපා. අම්බලට්ටික රාහුල වද සූත්‍රය. ඒතර මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සිත කය වචනේ දැන් සිත සංවර වුණාමනේ සංකල්ප ටික හැදෙන්නේ. ඊළඟට වචනේ සංවර වුණාමනේ සම්මා වාචාව හැදෙන්නේ. ක්‍රියාව සංවර වුණාමනේ සම්මා කම්මන්ත හැදෙන්නේ. දැන් බලන්න තමන්ගේ දැක්මත් කසිත කය වචනේ කියන තුන් දොරත් කොච්චර උපකාරයිද නිවන් මාර්ගයේ දියුණු කරන්න. තමන්ගේ දැක්ම සිත කය වචනේ සංවරය. එතකොට එහෙනම් සිත කය වචනේ සංවරයක් නැත්තම් පිරිසුදු දැක්මක් නැත්තම් ආර්ය සත්‍යව දැක්මක් නැත්තම් කොහොමද නිවන් මාර්ගයේ ගමන් කරන්නේ? ඒ නිසා ඔය පොඩි දේවල් කියලා වැඩක් නැහැ. ඔය සංවරේ, ඔය සීල් ගැන ඕවා කියලා වැඩක් නැහැ. මේක කෙලින්ම දර්ශනේ තියෙන්නේ මේක ඒ මොහොතේ ශුන්‍යතාවය බලන්න ඕන කියලා මහා ගැඹුරු දෙයක් මොකක් හරි අර පාරායිනේ තියෙන ලොකු අයිස්ක්‍රීම් එකක් වගේ ඉස්සරහ තිබ්බ ගම ඔක්කොම දුවනවා ලෙව කන්න. නමුත් මේක භාග්‍යතුන් වහන්සේ පිළිවෙලට වදාළ ක්‍රමේ හොඳට නුවණින් විමසලා තේරුම් ගන්න ආර්ය මාර්ගය. ඉතින් මේ නිසා ගොඩාක් අයට නිවන් මාර්ගය වලදිනවා. ඔබ පරිස්සම් වෙන්න. කලබල වෙන්න එපා. මේ නිවන් මාර්ගය කියන එක අපි කලින් පුරුදු කළා නෑ. මේ තමයි කලින් නොගිය මාවත. ඒ නිසා චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳට කල්පනා කරලා තේරුම් ගන්න. ඒක ඔබගේ සම්මා දිට්ඨියට උපකාරයි. හොඳට හිතේ තියෙන කල්පනාව කාමයෙන් තරහෙන් හිංසාවෙන් තොර කරගන්න උත්සාහ කරගන්න. ඊළඟට වචනේ කතා කරන ඒවා බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරුස වචනෙන් තොර වෙන විදියට හදාගන්න. ඊළඟට කරන ක්‍රියාව ප්‍රාණඝාතයෙන් සොරකමෙන් අනාචාරයෙන් වළකින විදියට තමන්ගේ ක්‍රියාව හදාගන්න. ආන්න එතකොට මාර්ගය පුරුදු කරන පැත්තට හැරෙනවා. ඊට පස්සේ හිමීට පරිස්සමෙන් ධර්ම දේශනාහ නොයෙක් ධර්ම දේශනාහ මාර්ග ප්‍රතිපදාව පුරුදු කරගන්න ඕන. ඉතින් ඒ සඳහා අද අපි සම්මා කම්මන්තය කියන කාරණාව කතා කළේ. ඉතින් ඔබටත් මේ ආර්ය මාර්ගය දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීමත් ධම්සක දහම් වැඩසටහන සඳහා අද දවසේ දායකත්වයේ දරූ මේ පින්වතුන් රැස් කරගත්ත පින සියලු දෙවියෝ අනුමෝදන් වෙලා මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා. ඒ වගේම මිය පරලෝකීය දෙමව්පියන් වන මේ පින්වතුන් නමින් YAD පොඩි අප්පුහාමි පියාණන්ට YM වයලට් මෑණියන්ට සහ YAD හිමසාගර මහත්මයාට මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනා පරලෝ සැපයටපත් වේවා.
ඒ වගේම පරම පූජනීය ගුරු දෙවිඳුන්ටත් ගරුතර මහා සංඝරත්නයටත් සිල් මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක පින්වතුන්ටත් සියලු දෙනාට ධර්ම අවබෝධයම වේවා. AMRB අබේසීකර මහත්මයාට, HM කුඩාමැණිකේ මහත්මියට, තක්ෂිලා මහත්මියට, සුසිත් වික්‍රමසිංහ මහත්මයාට, කුමාරි වික්‍රමසිංහ මහත්මියට, ජයකොඩි මෑණියන්ට, ධම්මී අතපත්තු මහත්මියට, උපාලි අතපත්තු මහත්මයාට සහ ඉන්ද්‍රාණී විජේවර්ධන මහත්මිය ඇතුළු එම පවුල්වල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම කොණ්ඩසාල මහමෙවුනා භාවනාවට අසපුට සම්බන්ධී පින්වතුන්ටත් ඔබ අප කාටත් මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කර ගැනීම පිණිසම මේ පින් හේතු වාසනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.